නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ගෞතම බුද්ධ ශාසනයේ ස්වરૂපය මහ මුහුද මහ සාගරය උපමා කරගෙන ගෞතම බුද්ධ ශාසනය නිර්මාණය කොට වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ දේශනාවක් අද උදේ ඉගෙන ගත්තා. ඒ තමයි පහාරාද සූත්‍රය. දැන් හවස අපි ඉගෙන ගන්නේ ඒ අපගේ ස්වාමීයු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී මුඛ දේශනාවක්. මේ ශ්‍රී සද්ධර්ම දේශනාවේ නම උපාදාන පරිතස්සනා සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායට. මේ දේශනාව නම මොකක්ද? උපාදාන පරිතස්සනා සූත්‍රය. උපාදාන කියන්නේ බැඳිලා යනවා. පරිතස්සනා කියන්නේ කම්පා වෙනවා. එතකොට තේරුම මොකද්ද? බැඳිලා ගිහින් කම්පා වීම ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවේ නම ඒක. උන්වහන්සේ මේකේ හැබැයි කරුණු දෙකක් විස්තර කරනවා. එකක් තමයි බැඳිලා ගිහින් සූක වෙවි අපේක්ෂාවක් ඇතුව කම්පා වෙවි ඉන්න එක. අනිත් එක තමයි නොබැඳී කම්පා නොවි ඉන්න එක. දැන් අපිට මෙච්චර කල් සංසාරේ අපිට කරගන්න බැරි වෙච්ච දේ තමයි නොබැඳී සිටීම. අපිට උනේ මොකද්ද? බැඳුනා ඉවරයක් නැහැ. අපි ශෝක වෙවි දුක් වෙවි ඉන්නේ නම් මොකක් නිසාද? බැඳීම නිසා. මේ බැඳීම නැත්නම් සුඛයක් දුකක් නැහැ. මෙන්න මේකෙදී මේ බැඳීම කියන්නේ ගොඩනැගිල්ලක් නම් ඒ ගොඩනැගිල්ලේ තියෙනවා අත්තිවාරම. අත්තිවාරම වගේ තමයි සක්කාය දිට්ඨිය. එතකොට සංසාරේ සම්පූර්ණයෙන් ගොඩනැගෙන්නේ කුමන දිට්ඨියක් මතද? සක්කාය දිට්ඨිය මත. සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණොත් ඒ සංසාරේ තමන්ගේ සංසාරේ පුරා හදපු ගොඩනැගිල්ල ටික ටික දෙදරලා කඩාගෙන වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී බැඳීමෙන් කම්පා වීම ගැනත් නොබැඳීමෙන් කම්පා නොවීම ගැනත් විස්තර කරලා දෙනවා. ඉතින් උන්වහන්සේ වදාලා මේකෙදී සක්කාය දිට්ඨිය ගැන. දැන් අපි අහලා තියෙනවා අපිට මේ සංසාරේට බැඳිලා තියෙන මානසික බැමි කීයක් තියෙනවද? 10ක් තියෙනවා. ඒ 10ට කියන්නේ මොන සංයෝජනද? දස සංයෝජන කියලා. දැන් බලන්න අපි දන්නේ නැති එකක් ඒක. අපි ඉගෙන ගත්තා ඉස්කෝලේ ගියා බත් කිව්වා එළවලු කිව්වා කෑවා බිව්වා සතුටු වුණා මිසක්
අපි අවබෝධ කරගෙන නැහැ, අපට තේරෙන්නේ නැහැ. අපි දිගින් දිග ගමනක් යනවා සංසාරේ. බන්ධන කීයකට අහු වෙලාද? බන්ධන 10කට අහු වෙලා කියලා. අපිට එක බන්ධනයක්වත් හොයාගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ බන්ධන වලින් බලවත් එකක් තියෙනවා. මොකක්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියත් එක්කම බැඳිච්ච තව බන්ධන දෙකක් තියෙනවා. විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. විචිකිච්ඡා කියන්නේ සැකය. සීලබ්බත පරාමාස කියන්නේ තේරුමක් නැති ඔය සිරිත් නැකත් අදහගෙන යන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ධර්ම මාර්ගයේදී සක්කාය දිට්ඨියෙන් අපි නිදහස් වුණොත් අපේ ලකූම ප්‍රශ්නයක් විසඳුණා. ප්‍රශ්නේ කොච්චර සාර්ථක විසඳුණාද කියන්නේ එහෙම වුණොත් උන්වහන්සේ අබෑට තරමේ වැලිකැට, අබෑට කියන ලුකු එකක් නෙවෙයි නේ, අබෑට තරමේ වැලිකැට 7ක් මෙහෙම පෙළට තිබ්බා. 1 2 කියලා චූටි වැලිකැට 7ක් පෙළට තිබ්බා. තියලා භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, මහණෙනි ලුකු මොකද්ද? මේ වැලිකැට 7ද මහ පොළොවද? මොකද්ද ලොකු? මහ පොළොව. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත්, සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගත්තොත්, එයා නැති කරපු දුක්ඛන්දරාව මහ පොළොව වගේ. අර ආත්ම හත තුල විඳින දුක මේ වැලිකැට 7 වගේ. එතකොට බලන්න ප්‍රශ්නේ කොච්චර ඉවරද? සෝතාපන්න වෙන්න ලැබෙනවා කියන්නේ කෙනෙකුට ප්‍රශ්නේ සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට සංසාරගත ජීවිතේ ඉපදීපදී යන්න කියලා වර්ණනා කළා නැහැ. ඒ සංසාරේ අර සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා මේ මාර්ගඵල පෙන්නලා තියෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම සෝවාන් වෙලා ආත්ම හතක් යන්න කියලා නෙමෙයි. කියන්නේ අඩු ගානේ සෝවාන් වෙන්න. එතකොට ආත්ම හතකින් ප්‍රශ්නේ ඉවරයි. නමුත් උන්වහන්සේ හැමතිස්සෙම කැමති වෙන්නේ මොකද්ද? ඔව් ගිහි උපාසක උපාසිකාවන්ට කියලා තියෙන්නේ කවුරු වගේ වෙන්න කියලාද? ගිහි උපාසිකාවන්ට කියලා තියෙන්නේ වේලුකණ්ඨකී නන්ද මාතාව වගේ වෙන්න කියලා. කුජුත්තරා වගේ වෙන්න කියලා තියෙන්නේ. ඒගොල්ලෝ කොච්චර තත්ත්වෙට දිනු කළාද? අනාගාමි තත්ත්වෙට. ඔන්න තිසරණේ පිහිටපු ඇයට බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. අනාගාමි වෙනවා කියලා හිතන්න කියන එක. ඊළඟට ගිහි අයට කිව්වා, පිරිමි අයට, උපාසක පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාව විස්තර වෙන්නේ කවුරු වගේ වෙන්න කියලාද? චිත්තග්‍රහපති හත්තාලවක පුත්‍ර වගේ වෙන්න කියලා. හත්තාලවක චිත්තග්‍රහපති කියන උපාසකවරු අනාගාමි වෙලා හිටියේ. ඒ වගේ වෙන්න කියලා තියෙනවා. පැවිදි වුණු ස්වාමීන් වහන්සේලාට කවුරු වගේ වෙන්න කියලාද තියෙන්නේ? සරුවත් මුගලන් වගේ වෙන්න කියලා. පැවිදි වෙන භික්ෂුණීන්ට කවුරු වගේ වෙන්න කියලාද තියෙන්නේ? ඈ? ඔව්, කේමා උප්පලවන්න වගේ වෙන්න කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල භවය වර්ණනා කිරිල්ලක් නැහැ. දවසක් එක ස්වාමින් වහන්සේ නමක් අනාගාමි තත්ත්වයට සිත දියුණු කරලා හිටියා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ ප්‍රමාදයි. සමත විදර්ශනා වඩන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අඬ ගැහුවා. අඬ ගහලා ඇහුවා මේ පින්වත් භික්ෂුව මොකද දැන් අර කලින් තිබිච්ච උනන්දු නැත්තේ? අනේ ස්වාමීනි මං හිතාගෙන ඉන්නේ බඹලෝව ගිහිල්ලා ඉතුරු ටික කරගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා. අපි කාටත් හොඳයි මේ උත්තරේ. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුවගෙන්, භික්ෂුව අසුචි චුට්ටක් උනත් ගඳේ වෙනසක් තියනවද කියලා. ගඳමයි නේද කියලා අහනවා. ඒ වගේ තමයි කියනවා ඇස් පිහෙලෙන මොහොතක්වත් ආය උපතක් නම් වර්ණනා කරන්නේ නැහැ කියලා තියෙනවා. ඒතර ජීවිතය ගැන අවබෝධි කොහොම එකක්ද? ඒ ස්වාමීන් වහන්සේ ඉතින් ඒ උපදෙස් පිළිපදලා සංසාරයෙන් අත් මිදුණා. එතකොට අප
මේ ධර්මයේ තුලින් හොඳට තේරුම් ගන්න ඕනේ ධර්ම මාර්ගය තුල අතරමං වීමක් නැතුව, මුලා වීමක් නැතුව, රැවටීමක් නැතුව ඉස්සරහට යන්න නම්. එහෙනම් මේ ධර්ම මාර්ගය තුල අපි බැඳිලා තියෙන බැඳීම් මොනවද කියලා අපි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ. ලොකුම බන්ධනේ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන කතා කරනවානේ. ආර්ය සත්‍ය කීයක්ද එතන? 4යි. 4න් පළවෙනි ආර්ය සත්‍ය මොකද්ද? දුක්ඛ. ඒක ආර්ය සත්‍යයක්. දෙවෙනි එක මොකද්ද? ඔව් දුක හටගන්න එකක්. ඒ කියන්නේ යම් කිසි හේතු නිසා සකස් වෙන එකක්. එතකොට මේ හේතු නිසා සකස් වෙන නිසා ඒ හේතු නැති කරන්න ඕනේ. ඒක තමයි දෙවෙනි ආර්ය සත්‍යය. තුන්වෙනි ආර්ය සත්‍ය මොකද්ද? දුකෙන් නිදහස් වෙච්ච බව අත්දකින්න ඕනේ. හතරවෙනි ආර්ය සත්‍ය මොකද්ද? ඒ දුකෙන් නිදහස් වීමට තියෙනවා මාර්ගයක්. ඒ මාර්ගය සම්පූර්ණ කරගන්න ඕනේ. මෙන්න මේකෙන් මේ දුකට අයිති විස්තරේ බුදුරජාණන් වහන්සේ වදාරගෙන යද්දී විස්තර කරද්දී උන්වහන්සේ ඒ දුක ගැන පැහැදිලි කරන හැමතැනම වගේ පැහැදිලි කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් දුක කියන දේ හකුලෝල කිව්වොත් උපාදානස්කන්ධ පහ තමයි දුක. මොනවද මේ උපාදානස්කන්ධ පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ පංච උපාදානස්කන්ධයට නමක් තියෙනවා. ඒ තමයි සක්කාය. පංච උපාදානස්කන්ධයට කියන නමක් මොකද්ද? සක්කාය. මේ පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ සක්කාය ගැන ආත්මයක් කියන හැඟීමෙන් බැඳෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. එතකොට පංච උපාදානස්කන්ධය ගැන ආත්ම දෘෂ්ටියෙන් බැඳිලා යාමට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මේ පංච උපාදානස්කන්ධයට ආත්ම දෘෂ්ටියෙන් බැඳිලා යනවා 20 ආකාරයකින්. බැඳිලා ගියාට පස්සේ එයා කවදා හරි දවසක ඒ පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වනතුරු සතර අපායෙන් ගැලවිල්ලක් නැහැ. අන්න ඒකයි මේකේ තියෙන අනතුර. අනතුර ඒකයි. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වනතුරු සතර අපායෙන් ගැලවිල්ලක් නැහැ. දැන් අපිට හිතෙන්නේ දැන් අපිට හැමතිස්සෙම පේනවනේ මේ මම කියලා කෙනෙක්ගෙන. මම හිතනවා, මම කනවා, මට බයයි, මම යනවා, මගේ ආසාව, මගේ ලෝකේ. ඔහොම අපි හිතාගෙන ඉන්නවා. මේ හිතන පිළිවෙල ඔස්සේ තමයි අර පංච උපාදානස්කන්ධය ගැන ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. මේ නිසා අපිට ඇත්ත තත්ත්වය පේන්නේ නැහැ. අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්නේ පටිච්චසමුප්පාදේ. පංච උපාදානස්කන්ධයේ තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේට ඕන හැටියට තමයි වැඩේ යන්නේ. අපි දන්න කෙනෙකුගේ එක්තරා පියෙක් මරණයටපත් වුණා. පත් වෙලා ඔන්න ඉපදිලා තියෙනවා හරප්පැටික් වෙලා ඉස්සෙල්ලාම. ඊට පස්සේ ආයතනෙන් මැරිලා ගිහින් ඉපදිලා තියෙනවා ගෙම්බෙක් වෙලා. ඊට පස්සේ එතනින් මැරිලා ගිහින් ඒ හරප්පැටිය වෙලා මැරිලා තියෙන්නේ මේ බෙල්ලේ ලනෝ ඉතිලා. ඊට පස්සේ ගෙම්බෙක් උනාට පස්සේ ඒ ගෙම්බත් මේගොල්ලන්ට මතක හිටියා. ඊට පස්සේ මැරිලා ගිහින් ඉපදුනා එළුවෙක් වෙලා. එළුවත් මැරිලා තියෙන්නේ බෙල්ලේ ලනෝ ඉතිලා. ඊට පස්සේ පෙරේත ලෝකෙ උපන්නා. දැන් වෙන කෙනෙකුට මේ පෙරේත ජීවිතය ලැබිච්ච කෙනා වැහෙනවා. එහල කියන උඹලට මතකද මම හිටියා හරප්පැටියෙක් වෙලා? උඹලට මතකද මම ගෙම්බෙක් වෙලා හිටියා?
උඹලට මතකද මං එල්ලුවෙක් වෙලා හිටියේ. එතකොට අපිට පේනවා പ്രേත ලෝකේ ඉන්න අයට කර්මයේ විඳවන්න මතකෙ හිටිනවා ඒක. ඊළඟට අනාගතයේ උපදින තැන පවා සමහර ප්‍රේතයින්ට මතක හිටිනවා. කොහොම තමයි මේ සංසාරේ යන්නේ. පැනලා යන්න විදියක් නැහැ. ඇයි ධර්ම මාර්ගේ නැහනේ. බුදුණු කරන්නත් බෑ. අවබෝධ කරන්නත් බෑ. ඇයි මේ අවබෝධ කරන්න පුළුවන් ලෝකෙක ඉඳලා යාමාලේ. ඒ අවබෝධ කරන්න පුළුවන් ලෝකෙ ඉඳෙද්දී ඒව ගැන හිතුවේ නැහැ. අපිට කොච්චර උහුම වෙන්නේ නැද්ද මේ සංසාරේ. ඒ සෑම විපතක්ම සිද්ධ වෙන්න හේතුව සක්කාය දිට්ඨිය තිබීම. ඉතින් මේ සක්කාය දිට්ඨිය ඇති වෙනවා පංච උපාදානස්කන්ධය ගැන. මේක හොඳට තේරුම් ගන්න ඕන එකක්. සක්කාය දිට්ඨිය ඇති වෙනවා පංච උපාදානස්කන්ධය ගැන 20 ආකාරයකින්. එතකොට පංච උපාදානස්කන්ධය කියන උපාදානස්කන්ධ කීයද තියෙන්නේ? 5යි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට සක්කාය දිට්ඨිය ඇති වෙනවා එකක 4 ආකාරයෙන්. එතකොට 4 වරක් 5 20යි. මේ 20 ආකාර සක්කාය දිට්ඨිය තුල තමයි හඬන, වැළපෙන, ශෝක කරන, පසුතැවෙන, ප්‍රාර්ථනා කරන, යදින, යාදිනි කරන ලෝකෙ තියෙන්නේ. මොකක් තුලද තියෙන්නේ? අර 20 ආකාර සක්කාය දිට්ඨියෙන් යුක්ත ජීවිතය තුල. බලාපොරොත්තු ගොඩාක් තියාගෙන විනාශ වෙන ලෝකේ හඬා වැළපි වැළපි බදාගන්නේ අර සක්කාය දිට්ඨිය තුල සකස් වෙන ජීවිතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාලා මේ සූත්‍රයේදී මේ විපත සිද්ධ වෙන්නේ අශෘතවත් පුතඥයාට. කාටද මේක සිද්ධ වෙන්නේ? අශෘතවත් පුතඥයාට. අශෘතවත් කියන්නේ ඔව් චතුරාර්ය සත්‍ය ධර්මයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට ශ්‍රවණය නොකරපු පුතඥයා. චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට ශ්‍රවණය කරලා දැනුමක් අවබෝධයක් ඇතිවෙච්ච ශ්‍රාවකයා කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. දැන් ඔබ හිතන හැටියට මේ ලංකාවේ මේ බෞද්ධයි කියාගෙන ඉන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන්ද අශෘතවත් පුතඥයන්ද? ආශෘතවත් පුතඥයන්. මේ ආශෘතවත් පුතඥයන්ගේ ලක්ෂණය තමයි මේක තියෙනවා විස්තර කළා. අරියාණං අදස්සාවි. ආර්ය දර්ශනේ ලැබෙන්නේ. ආර්ය ධම්මස්ස අකෝවිදෝ. චතුරාර්ය සත්‍ය ධර්මයේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැටි. මොකවත් නැහැ. කොච්චර කියන්න හැදුවත් කියනවා තේරෙන්නේ නැහැ. මෙටි ගොඩවල්. ඒ තමයි අශෘතවත් පුතඥයාගේ තියෙන ලක්ෂණය. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ ආර්ය සත්‍යයේ තියෙන ශ්‍රේෂ්ඨ ධර්මයේ හික්මෙන්න බෑ. දන්නේ. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? අන්නයා බැඳෙනවා පංච උපාදානස්කන්ධයට බැඳෙනවා ආත්ම දෘෂ්ටියකින්. ආත්මය කියන්නේ මොකද්ද? තමාගේ වශයෙන් පවත්වා ගන්නට පුළුවන් දෙය. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නැත්තම් එතන මොකක්ද තියෙන්නේ? අනාත්ම. එතකොට සක්කාය දිට්ඨිය තිබෙන අශෘතවත් පුතඥයා අනාත්මය දන්නේ නැහැ. තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක දන්නේ නැහැ. එයා හිතන්නේ කොහොමද? තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔන්න ඔය ආකල්පය ඔස්සේ රූපයට බැඳෙනවා 4 ආකාරයකින්. මොනවාද රූපය කිව්වේ? ඔව් පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4 මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. ඒ තමයි දැන් ඔබේ ජීවිතේ. කේස් ලොම් නියපොතු දත් සම මස් නහරවල් ඇට මෙදුළු ආදී වශයෙන් සකස් වෙච්ච ඊළඟට ආපෝ ධාතුවේ තේජෝ ධාතුවෙන්
වායු ධාතුවෙන් සකස් වෙච්ච මේ ජීවිතයට කියන නමක් තමයි රූපය. එතකොට මෙයා හිතනවා මේ රූපය ආත්මයයි කියලා. ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් තමයි මේ රූපය කියලා හිතනවා යා. අයියා සිහියෙන් බලන්න දන්නේ නැහැ. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි කියලා බලන්න දන්නේ නැති නිසා යා හිතන රූපේ ආත්මයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් යා හිතනවා නෑ ආත්මයක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ රූප වලින්. එතකොට එකක් තමයි රූපය ආත්මයක්. දෙවෙනි එක තමයි ආත්මය හැදිලා තියෙන්නේ රූප වලින්. තුන්වෙනි එක තමයි රූපේ තුල තමයි ආත්මය තියෙන්නේ. හතරවෙනි එක තමයි ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ. ඔන්න දැන් සක්කාය දිට්ඨියට ආවා. සක්කාය දිට්ඨිය තුල ඉන්නවා. මෙයා දැන් අසෘතවත් පුතඥ කෙනෙක් නිසා දැන් මෙයාට අවස්ථාවක් තියෙනවද සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න? නෑ. අවස්ථාවක් තියෙන්නේ කාටද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට. අසෘත පුතඥයාගේ ওই රූපේ අර ආත්මයක් තියෙනවා. තමාගේ වශයෙන් පවත්වනවා කියලා හිතාගෙන ඉන්න රූපේ ඔන්න වෙනස් වෙනවා. ඒ රූපේ ස්වභාවය මොකද්ද? අනිත්‍ය දෙයින් හැදිච්ච එකක්, ආහාර ප්‍රත්‍යයෙන් පවතින එකක්, විනාශ වෙලා යන එකක්. මේ ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් විදියක් යා කල්පනා කර කර හිටියේ. ඔන්න රූපේ වෙනස් වෙනවා, ඔන්න ලෙඩ වෙනවා, ඔන්න අතපය කැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට අනුව මෙයා තැති ගන්නවා. තැති අරගෙන මොකද කරන්නේ? ආශ්‍රිත පුතඥය ගාත්ත කේන්දරෙ දිව්වා. දුවලා ගිහින් බලනකට කියනවා එතනින් මොකද්ද කියන්නේ? ගිරහෙව නවයක් ඉන්නවා ආකාශයේ. ඒගොල්ලෝ කෝප වෙලා. දැන් ඒ ග්‍රහයන් උඹලට මේ අපල දීලා. දැන් මොකද කරන්න ඕනේ එහෙනම්? පූජාවල් තියලා සතුටු කරපල්ලයි කියනවා අර ග්‍රහයන්ව. එතකොට මොකද කරන්නේ? ඒ අපල දින එක ඒගොල්ලෝ අර ගිරහ නවයේ නවත්තනවා. අපල දින එක. දැන් මෙයා යන්නේ අර සක්කාදිට්ඨිය නිසා සම්මාදිට්ඨිය කරාද මිච්ඡාදිට්ඨිය කරාද? මිත්‍යා දෘෂ්ටිය කරා මෙයා යන්නේ. එයාට ජීවිත අවබෝධයක් ඇති වෙනවද? කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳගෙන එයා අපේක්ෂා සහිත වෙනවා. මොකද්ද? මේ රූපේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්කමක් ඇති වෙයි කියලා. අපේක්ෂා සහගත වෙලා ඉඳිද්දිත් රූපේ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. වෙනස් වෙන්න හඩන්න ගන්නවා. වැළපෙන්න ගන්නවා. ශෝක කරන්න ගන්නවා. එච්චරයි තියෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙන එක්කෙනා ජීවිතේ අවබෝධයක් නැත්නම් අපි කියමු මෙහෙම කෙනා මෙහෙම දෙයක්. කෙනෙකුට ඔන්න පින් දහම් කරනවා. පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයක් නැහැ. ජීවිතය ගැන අවබෝධයක් නැහැ. දැන් සක්කාය දිට්ඨිය තුල ඉන්නවා. දන් දෙනවා, පින් කරනවා. නමුත් ඔන්න එයාගේ ජීවිතේට අනිත්‍ය ධර්මයට මුහුණ දීලා මොකක් හරි කරදරයකටපත් වෙනවා. දැන් මෙයා හිතාගෙන ඉන්නවා අපි දන් දෙන අය. අපි පින් කරන අය. ඒ නිසා අපේ රූපය ලෙඩ නොවිය යුතුයි. වෙනස් නොවිය යුතුයි. කැඩී බිඳී නොයා යුතුයි. ඒක හරිද වැරදිද? වැරදි. අවබෝධයෙන් නෙමෙයි හිතන්නේ. ඊට පස්සේ ඔන්නේ රූපේ කැඩී බිඳී යනකොට මෙයා අඬන්න ගන්නවා. අපි මෙච්චර පින් කරනවා. අපි මෙච්චර දන් දීපු අය. මෙච්චර පින් කරපු අය කෝ අපිට මේවා විපාක දුන්නා. කියලා අන්තිමට යා මොකද කරන්නේ? තමන්ගේම පිනට නිന്ദා පහස කරගන්නවා. තමන් රැස් කරපු පිනට නිന്ദා පහස කරගෙන දැන් පින්පව් පවා ගර්හාවට ලක් කරගන්නවා විශ්වාසයට. අන්න දැක්ක සක්කාය දිට්ඨියත් එක්ක විචිකිච්ඡා වෙන හැටි. ඊට පස්සේ පින්පව් වලට පවා ගර්හාවට ලක් කරගන්නවා. ඒ අපහාස කරනවා. කළා අන්තිමට කියනවා ආන්න බලාපල්ලා අරු. ඔය හොඳට ඉන්නේ මොන පින් කළාද? ඊට පස්සේ අර පින්පව් නොකරන කෙනා දිහා බල තමන්ගේ පිනට අපහාස කරනවා. එහෙමයි නැද්ද? ආන්ගේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨියෙන්.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේක වෙන්නේ රූපෙට බැඳිලා යන අවබෝධයක් නැතුව. ඒ වගේම කෙනෙක් රූපයට විතරක් නෙමෙයි දැන් අපි සෘතවත් ආර්ය ශ්‍රාවකයා රූපය අවබෝධ කරනවා. රූපේ මොනවෙන් හටගත්තු එකක්ද? සතර මහා ධාතුගෙන් හටගත්තු එකක්. මේ රූපේ මොකක් වගේද? පෙන ගුල්ලියක් වගේ නැසී වෙනසී යන එකක් කියලා අවබෝධ කරනවා. අන්නේ දුර්ලභ ජීවිත අවබෝධය ලබන්නට වාසනාව ඇති කරගන්නේ කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ආශ්‍රිතව පුතඥයාට සැප ලැබෙනවා, දුක් ලැබෙනවා, උපේක්ෂාව ඇති වෙනවා. ඒකට සැප දුක් උපේක්ෂා කියන්නේ විඳීම ඇති වෙනවා. දැන් ආශ්‍රිතව පුතඥයා දන්නේ නැහැ මේ විඳීම ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා. ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙන්න ඕන විදීමක් හටගන්නේ. කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙන්න ඕන විදීමක් හටගන්නේ. නාසයයි ගඳ සුවඳ විඥානයයි එකතු වුනහම විදීම හටගන්නවා. දිවයි රසයයි විඥානයයි එකතු වුනහම විදීම හටගන්නවා. කයයි පහසයි විඥානයයි එකතු වුනහම විදීම හටගන්නවා. මනසයි අරමුණේ විඥානයයි එකතු වුනහම විදීම හට ගන්නවා. මෙන්න මේක අවබෝධ නැති අසෘතවත් පුතඥ කෙනා විදීම හට ගන්නකට එයා හිතනවා විදීම කියලා කියන්නේ ආත්මයක්. ඒ කිව්වේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් කියලා ඒක එයා දකිනවා. එහෙම නැත්නම් එයා දකිනවා ආත්මය හැදිලා තියෙන්නේ විඳීම් වලින් කියලා. එහෙම නැත්නම් එයා දකිනවා විඳීම තුළ තමයි ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් එයා දකිනවා ආත්මය තුළ තමයි විඳීම තියෙන්නේ. ඔන්න දැන් සක්කාය දිට්ඨියට ආවය. ඊට පස්සේ දැන් එයා තොන්න අපි කිමු සැප විඳීමක් ලැබුණා. දැන් සැපයි. දැන් යා මොකද කරන්නේ? දැන් හිතුණා මේ සැප ලැබුණේ කවුරු හරි දෙවි කෙනෙක් උදව් කළා. මොකද දැන් කරන්නේ? ලොකු පූජාවක් ටිකක් හදාගෙන මෙයා යනවා දැන්. දැන් ගිහිල්ලා පූජාවක් දීලා දෙවියන්ට දැන් ඉල්ලා හිටිනවා මොකද්ද? මේ සැප නැති වෙන්න දෙන්න එපා. මේ සැප දිගටම පවතින. දැන් අවුරුද්දක් කෙනෙකුට ඊළඟ අවුරුද්දේ මතක් වෙනවා මා ගියේ නෑ අසවල් දේවාලෙට. අවුරුදු පතා අපි යන්න ඕන. දෙවියන්ට පඳුරු පාකුඩම් ගෙනියන්න ඕන. එතකොට තමයි උන්වහන්සේලා සතුටු වෙලා අපිට සැප දෙන්නේ. දැන් මේ සැපේ ගැන එයාගේ අවබෝධය හරිද? සම්පූර්ණයෙන් වැරදි. ඇයි ඒ? වේදනාව හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. එයා දන්නේ. එයා හිතනවා මේ විදීම හටගන්නේ වෙන බාහිර කෙනෙකුගේ උදව්වකින් කියලා. නමුත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍ය වීමෙන් ඒ වේදනාව අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙනකට වේදනාව ඔන්න අඬන්න පටන් ගන්නවා. ඔන්න වැළපෙන්න පටන් ගන්නවා. ශෝක කරන්න පටන් ගන්නවා. අපේක්ෂාවක් ඇති කර ගන්නවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි අපේක්ෂාව තියෙන ඊළඟ ජීවිතේ. එතනින් නවතින්නේ භවේ දිගින් දිගටම යන්න අපේක්ෂාව තියෙනවා. මෙන්න මේක ඇති වෙනවා ශ්‍රුතත් පුතඥයාට. ඒ නිසා විදින ලෝකෙට බැඳිලා ශෝක කර ඉන්නවා අපේක්ෂාවකින්. බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙවෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා විඳීම කියන්නේ මොකක්ද කියලා. විඳීමේ ස්වභාවය මොකක්ද කියලා. විඳීම කියන්නේ දිය බුබුලක් වගේ එකක්. වස්ස වහිද්දී වතුර බිඳු වැටෙනකොට දිය බුබුලු නැගිලා බිඳිලා යනවා වගේ
මේ ස්පර්ශය හට ගන්න වෙලාවට විඳීම හට අරන් නැති වෙලා යනවා. මෙන්න මේ වේදනාවේ ස්වභාවය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා. අශ්‍රුතවත් පුතඥය අවබෝධ කරන්නේ නැහැ. දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් හැටියට අපට රූපේ පිළිබඳ සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන හොඳම දේ තමයි කායානුපස්සනාව. වේදනා පිළිබඳ සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන හොඳම දේ තමයි වේදනානුපස්සනාව. වේදනා විඳීම මොකද්ද මේ? කොහොමද මේ විඳීම හටගන්නේ? කොහොමද මේක නැති වෙන්නේ කියලා හොඳ සිහියෙන් තමන්ගේ ජීවිතේ තුලින් දකින්න ඕනේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ දකින්නවා කියලා කියන්නේ තමන්ගේ ප්‍රඥාවෙන් දකින්න ඕන. අන්නේ ප්‍රඥාවෙන් දැකීම තුළ තමයි ජීවිතය අවබෝධය කරා යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ඊළඟට අශ්‍රුතවත් පුතඥයා සංඥාව ගැන හතර ආකාරයකින් ආත්ම දෘෂ්ටියක් ඇති කරගන්නවා. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා. අපිට ඇහෙන් රූපයක් හඳුනගන්න මොකද්ද හේතු වෙන්නේ? ස්පර්ශනේ. ඇහැයි රූපයයි විඥානය එකතු වුණාම රූපය හඳුන ගන්නවා. කනෙන් ශබ්දය හඳුන ගන්න. කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණාම ශබ්දය හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්නේ කොහොමද? නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වුණාම ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුනගන්නේ කොහොමද? දිවයි රසයයි විඥානය එකතු වුණාම රස හඳුන ගන්නවා. කයෙන් පාස හඳුනගන්නේ කොහොමද? කය පාස විඥානය එකතු වුණාම පාස හඳුන ගන්නවා. එහෙනම් හිතට අරමුණක් හඳුනගන්නේ කොහොමද? සිතේ අරමුණ විඥානය එකතු වුණාම හඳුන ගන්නවා. නැත්තම් හඳුනගන්නේ නැහැ. දැන් අපි කෙනෙක් හොඳටම නිදි. එයා ආස කරන සින්දුව දානවා රේඩියෝ එකේ. දැන් එයාට ඇහෙනවද? එයා හඳුන ගන්නවද? නැහැ. ඇහැරෙනවා. ඇහැරිච්ච ගමන් එයාට ආන්න හඳුන ගන්නවා මේ ඉන්න අසවල් සින්දුව කියලා. එතකොට එයා ශබ්දය හඳුනගත්තා. ශබ්දය හඳුනගත් ඒක තමයි සංඥාව. ශබ්ද සංඥාව. ශබ්ද සංඥාව ඇතිවෙන්නේ හේතුනේ අරක. රසෙත් එහෙම අපි කෙනෙක් ඔන්න හොඳටම නිදි කට අරගෙන කෙනෙක් ගිහින් ලුණු පොල් කට්ට හැලුවා කියන කටට එයා දන්නවද? දන්නව? එයා දන්නේ නැහැ. ඔන්න යට ඇහැරෙනවා. ඇහැරුණාමයි ඔන්න දෙන්න ලුණු ගහ. එතකොට අපිට පැහැදිලි පේනවා මොකද්ද? ස්පර්ශයෙන් තමයි අඳුනගන්නේ. ස්පර්ශය නැත්තම් හඳුනගන්න බෑ. මේක තේරෙන්නේ නැති එක්කෙනා මේ ස්පර්ශයෙන් හඳුනගන්න බව තේරෙන්නේ නැති එක්කෙනා හඳුනා ගැනීම සංඥාවට අහු වෙනවා. සංඥාවට මුලා වෙනවා. සංඥාව තුල සංඥාව ආත්මයක් කියලා. ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් සංඥාව කියන්නේ කියලා එයා රැවටෙනවා. එහෙම නැත්නම් එයා හිතනවා සංඥාවෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ කියලා. එයා දන්නේ නැති නිසා. එහෙම නැත්නම් එයා හිතනවා ඔව් සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ කියලා. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මය තුල තමයි සංඥාව තියෙන්නේ කියලා. මේ ඔක්කොම හිතන්නේ එයා මොකක් නිසාද? සංඥාව මොකද්ද කියලා අඳුනන්නේ නැති නිසා. අසුතවත් පුතඥය නිසා ඒක උනේ. ශ්‍රුතවත් ශ්‍රාවකයා දන්නවා සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්, සංඥාව නැතිවීමෙන්, සංඥාව වෙනස් වීමෙන් ස්පර්ශය නෑ සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්, ස්පර්ශය වෙනස් වීමෙන් සංඥාව වෙනස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මේක මිරිගුවක් වගේ කියලා. ඒ කියන්නේ ඇත්ත වගේම පේනවා ඇත්ත නෙවෙයි. මිරිගුවක් වගේ කියනවා. ඉතින් මේ නිසා මේ සංඥාවේ යථා ස්වභාවය දකින්න නැති අඳුන ගන්න දේ වෙනස් වෙලා යද්දි අසෘතවත් පුතඥයා බරපතල අර්බුදයකට මුහුණ දෙනවා.
එයාගේ මුළු ලෝකෙම වෙනස් වෙලා යනවා සංඥා වෙනස් වෙනකොට. එයාගේ දැනීම වෙනස් වෙලා යනවා. එයා ඊට පස්සේ අඬන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා, සංඥාව නිට්ටය කරන්න දුවනවා. අපේක්ෂාව තියා ගන්නවා, හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. මේ ඔක්කොම සිද්ධ වෙනවා ජීවිතේ ධෛර්ය සම්පන්නව අදිෂ්ඨානයකින් අවබෝධයකින් මෝන දෙන්න බැරුව යනවා. මේ නිසා ඒ සක්කාය දිට්ඨිය ඇතුව අපට ඉන්න සිද්ධ වීම මේ සංසාරෙ මිතුවක් කාලයක් අපේ ජීවිතයේ සිදුවෙච්ච මහා අවාසනාවන්ත සංසාර චාරිකාවක්. අපි මේ අවාසනාවන්ත ගමනේ යලි යලි ගමන් කළ යුතුද? අපේ ජීවිතේ අපිට සිද්ධ වෙන දේවල් හොඳටම ඇති සිහි කරනවා නම්. ඔබට මතක ඇති මේ තේරෙන කාලේ ගම්මු. මෑත භාගයේ ඔන්න 71 කලබලයක් ආවා. ඊට පස්සේ ඔන්න 89 කලබලයක් ආවා. ඔබට මතක ඇති ඔබ ගෙවල් වල හිටියනේ 100 තියෙනවා නම් දැන් මතක ඇති. පණ ගැහි ගැහි හිටපු හැටි. තරුණ ළමයි ඉන්න අම්මලා තාත්තලාට දැන් හොඳ මතක් කරගන්න. විඳපු දුක. ළමයි ගෙදරින් පිට වෙලා එනකොට පිට වෙලා ගෙදර එනකන් දෙමව්පියෝ ගින්දරේ ඉන්නේ. බැරි වෙලාවත් රෑ ජාමෙට වාහනයක් ගෙනලා ඉස්සරහ ගේක නැවැත්තුවොත් දෙමව්පියෝ ගින්දරේ ඉන්නේ පපු කැණති ගැහෙනවා. බැරි වෙලාවත් කවුරු ගෙවල දොරවල් වලට ගහගෙන ගියොත් ආන්න එළියට බහැලා උදේට බලනවා කවුද පාරේ මැරිලා ඉන්නේ කියලා. එහෙම යුගයක් ආවේ නැද්ද? ඕක නිසයි සංසාරයෙන් ඈතර වෙන්න කියන්නේ. එහෙම නැති ලෝකයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නැති ලෝකෙක් හම්බ වෙන්නේ නැහැ. දැන් හොඳට පේනවද මේ මිනිස්යන්ගේ විනාශ වීමේ අඩුවක් තියනවද? නෑ. අසවල් තැන බෝම්බ පිපුරුවකේ, අසවල් තැන විනාශකයි, අසවල් තැන බස් එක පෙළිලා මැරුණකේ දැක්කනේ මේ පසුගිය දවස්වල බස් එකක් පෙළිලා වෙච්ච දේ. අර බස් එකක දුනු කැඩිලා මේ ගහක හැප්පිලා. ඒක පුදුම සිද්ධියක්. ඒක අම්මා කෙනෙකුගේ 5 මාසික මව් කුස බස් එකට තැරිලා දරුවා වීසි වෙලා. අම්මයි කකුල් දෙක කෙරලා ඉසිපැල අරන් ගිහලා අම්මා හොයන ළමයා කෝ කියලා. බලන්නේ කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේ නිසයි සංසාරේ ඉන්න එපා කියන්නේ. කවදාවත් තෝවයින් තොර වෙච්ච ලෝකයක්. ජරා මරණ වලින් තොර වෙච්ච ලෝකයක් අපිට මේ ඇස් දෙකෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ. හැම තැනම තියෙන ඕක. හිටපු ගමන් බස් පිටින් පෙල්ලිලා මැරෙනවා. කෝච්චි පිටින් අනිත් පැත්ත හැල්ලා පෙල්ලිලා මැරෙනවා. ට්‍රේන් කඩා වැටලා මැරෙනවා. නැව් ගිලිලා මැරෙනවා. වස කැවිලා මැරෙනවා. කාපු දේ දිරව ගන්න බැරුව මැරෙනවා. හුස්ම ඉර වෙලා මැරෙනවා. කෙලවරක් නැතුව ජීවිතේ සිද්ධ වෙනවා. නමුත් අපි මිරිගුවක් පස්සේ දුවනවා. නෑ මේ ජීවිතේනේ මේ කරදර තියෙන්නේ. ඊළඟ ජීවිතේම නෑ කියලා. ඒක තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියමයි මේක හිතෙන්නේ. ඉතින් අවබෝධයක් අපි ඇති කරගන්න ඕන. අසුතත් පුතඥයාගේ ස්වභාවය හැමතිස්සෙම කඳුළුත් එක්ක එකතු වෙලා තියෙන්නේ. බලාපොරොත්තුවක් එක්ක සතුටු වෙවි ඉන්නේ. මේ නිසා අසුතත් පුතඥයා ජීවිතය අවබෝධ කරන්නේ නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්මයි මේ ජීවිතය අවබෝධ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා සංස්කාර ගැන දන්නේ නැත්නම් අසෘතවත් පුතඥයා සංස්කාර වලටත් අහු වෙනවා. පින්වතුනි සංස්කාර කියලා කියන්නේ චේතනාවක් පහළ කළා යමක් කිරීම. එතකොට අපිට චේතනා පහළ වෙනවා දොරටු 6කින්. මොනවාද ඒ දොරටු 6? ඔව්. ඇසේ ස්පර්ශයෙන් චේතනා පහළ වෙනවා. කනේ ස්පර්ශයෙන් චේතනා පහළ වෙනවා. නාසයේ ස්පර්ශයෙන් චේතනා පහළ වෙනවා. දිවේ ස්පර්ශයෙන් චේතනා පහළ වෙනවා. කයේ ස්පර්ශයෙන් චේතනා පහළ වෙනවා. මනසේ ස්පර්ශයෙන් චේතනා පහළ වෙනවා. එhmenan මේ කාරණා ඔක්කොටම හොඳට පැහැදිලිව තේරුම් ගත යුතුයි ස්පර්ශය. ස්පර්ශය ගැන දන්නේ නැත්නම් එයාට මේ මොකක්වත් අල්ලගන්න බෑ.
දැන් ඔබ හොඳට දන්නවා ස්පර්ශය කියුවා. මොකද්ද? කරුණු තුනක එකතු වීම. එහෙමනම් රූපයක් ඇහැට පේන්න ඕනේ, රූපේ ගැන චේතනා ඇති වෙන්න. රූපයක් ඇහැට පේන්න නම් ඇහැ රූපය විඥානයේ එකතු වෙන්න ඕනේ. ආන් ඒ වගේ තමයි හිතත්. හිතේ හට ගන්න අරමුණ ගැන චේතනාව ඇති වෙන්න නම් ඒ අරමුණ හිතෙන් දැනගන්න ඕනේ. ඒක තමයි හිතයි අරමුණුයි දැනීමයි විඥානයයි එකතු වීම. දැනීම කිව්ව විඥානය. මෙන්න මේ විදිහට චේතනා පහල කරමින් හිතින් හිතනවා, වචනෙන් කතා කරනවා, කයින් ක්‍රියා කරනවා. මේ ක්‍රියාත්මක වීම අසුත පුතඥයා අවබෝධ කරන්නේ. එයා මේකට රැවටෙනවා. එයා හිතනවා මේ එක තමයි සංස්කාර කිව්වේ. ඒ සංස්කාර ආත්මයක් කියලා. ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා එයා හිතනවා. නමුත් Tamanට ඕන හැටියට ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඊළඟට එයා හිතනවා එහෙම නැත්නම් මේ සංස්කාර වලින් තමයි ආත්මය හැදිලා තියෙන්නේ කියලා. එතනත් එයා ඉරවටිනවා ආත්මයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් එයා හිතනවා සංස්කාර තුල තමයි ආත්මය තියෙන්නේ කියලා. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මය තුල තමයි සංස්කාර තියෙන්නේ කියලා මෙයා අහු වෙනවා. නමුත් පින්වතුනි වෙලා තියෙන්නේ ඒක නෙවෙයි. දැන් ඔන්න අපි ගමු අපි දැන් ඉපදිලා අපි සෑහෙන කල්නේ. සැප වින්දාද නැද්ද? වින්දා. දුක් වින්දාද නැද්ද? වින්දා. මධ්‍යස්ථ වේදනාව වින්දාද නැද්ද? වින්දා. මේ විදපු විදිල්ල තුල කර්මයේ කොච්චර ගෙවුණාද කියලා අපි දන්නවද? නැහැ. විපාක වශයෙන් අපි කොයි දේවල් වින්දාද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට එකක් තේරෙනවා. අපි හිතින් හිතුවේ නැද්ද? වචන කතා කළේ නැද්ද? කයින් ක්‍රියා කළේ නැද්ද? හැම වෙලාවෙම රැස් වුණා. එහෙනම් අපි කළා තියෙන්නේ විඳු රැස් කරපු එක. මේකෙන් අපිට ගැලවෙන්න විදියක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා මේක අවබෝධ කරලා සක්කාය දිට්ඨිය නිදහස් වෙලා නිවන් අවබෝධ කරනකම් මේකෙන් ගැලවෙන්න විදියක් නැහැ. තැනක් නැහැ. දුවල බේරෙන්න තැනක් නැහැ. දුවල බේරෙන්න තැනක් තිබ්බනම් මම දැන් දුවන්න පටන් අරන් ඉන්නම් අවුරුදු 20ක් විතර වෙනවා. දුවල බේරෙන්න තැනක් තිබ්බනම් දුවල බේරෙන්න තැනක් නැහැ. අඬලා බේරෙන්න පුළුවන්ද? බෑ. ප්‍රාර්ථනා කළා බේරෙන්න පුළුවන්ද? එක තැනක තියෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මට මතක හිටියේ ඒක තියෙන්නේ මහා සිංහනාද සූත්‍රයේ. තියෙනවා යාග කළා නිවන අවබෝධ කරනවා නම් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ සංසාරේ කරපු යාග ප්‍රමාණවත් කියනවා. ඉපදිච්ච ආත්ම බවල කොයිතරම් යාතිකා කර පූජාවල් පවත්ව විමුක්තිය හෙව්වද කියලා. එහෙනම් අපිට පැහැදිලිව පේනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන තුරාවට විසඳුමක් නැහැ. ඉතින් මේ නිසා මේ සංස්කාර වලට තියෙන මුලාවෙන් අපි අත්මිදෙන්න ඕන. සංස්කාර හටගන්නේ හේතුන් නිසා. හේතුන් ස්පර්ශය නිසා සංස්කාර හට ගන්නවා නම් නැති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නැතිවීමෙන් තමයි සංස්කාර නැති වෙන්නේ. එතකොට එහෙමනම් සංස්කාර හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නැතිවීමෙන් සංස්කාර නැති වෙනවා කියලා අපි සංස්කාර ගැන නියම විදිහේ අවබෝධයක් ඇති කරගත්තොත් අපිට මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ චේතනාව ගැන හොඳ සිහියෙන් පින්වතුනි මෙහෙම කියනකොට ඔබට තේරෙන්නේ නැද්ද මේකට හොඳට සිහිය ඕනේ කියලා? සිහිය නැතුව මේක කරන්න බෑ. ඊළඟට තව එකක් ඕනේ. යෝනිසෝ මනසිකාරය. ඒක නැතුව කරන්න බෑ. හොඳට සිහිය පිටවාගෙන යෝනිසෝ මනසිකාරයෙන් විමස මේ ස්පර්ශයේ මුල් කරගෙනයි මේවා සිද්ධ වෙන්නේ කියලා අපිට අවබෝධයක් තිබිය යුතුයි. අන්න එතකොට තමයි අපි මේකෙන් හැබෑ ලෙසම නිදහස් වෙන්නේ. අපි හැබෑ ලෙසම තේරුම් ගන්නේ. එහෙම නැත්නම් පින්වතුනි මේ යන සංසාර ගමන නවතින දවසක් නම් හොයන්න බෑ.
ඇයි මේක ඉබේ සකස් වෙවි යන්නේ එක. ඉබේ යනවා කියලා කියන්නේ මේ ඉබේ නෙමෙයි සිද්ධ වෙන හේතු නිසා. නමුත් දැන් මේක සිද්ධ වෙන ක්‍රියාවදියා බැලුවට පස්සේ එකපාරට කෙනෙකුට අල්ලගන්න බෑ. කොහින්ද මේක පටන් ගන්නෙ? කොහින්ද මේක නවත්ත ගන්නෙ? අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම. ඒකෙන් තමයි මේක අල්ලන්න පුළුවන් තැන පෙන්නලා දෙන්නේ. සිහිය පිහිටවල හොඳට විමසලා බලන්න කියලා. අන්න එහෙම කෙනා සංඛාරස්කන්ධය අවබෝධ කරනවා. මේක ස්පර්ශී ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ස්පර්ශී නැතිවීමෙන් නැති වෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේක කිහිල් කඳක් පතුරු ගහනවා වගේ වැඩක් කියලා. දුක් විඳ සැප විඳ දුක් විඳ සැප විඳ එල්ල. ඔබ හිතන හැටියට අපි කවුරු සංසාරේ සක්විති රජ වෙලා තියෙනවාද නැද්ද? තියෙනවා. එහෙනම් අපි කාටත් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ සංසාරෙදි තිබිලා තියෙනවා. නමුත් දැන් කෝ? ඇයි හම්බ වෙන්නේ නැත්තේ ඒවා? යන්න තියෙන්නේ අපාය හරහා. සංසාර ගමන යන්න තියෙන්නේ මේ විදිහට. අපායෙන් මිදලා යන්න නම් ඒ යන පාර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණොත් විතරයි හම්බ වෙන්නේ. නැත්තම් හම්බ වෙන්නේ නැහැ. අපි කියමු කෙනෙක් මේ ජීවිතේ ඔන්න සක්විති රජ කෙනෙක් වුණා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ලැබුණා. ඔන්න යා මරණයටපත් වුණා. දැන් යා අසුත පුතඥ. ඔන්න යා මැරුණා. මැරිලා ගිහින් ඉපදුනා දිව්‍ය ලෝකේ. ඔන්න දිව්‍ය සම්පත් දිනවා. ඔන්න චුත වුණා. දැන් කවුද යා එහාට මෙහාට අරගෙන යන්නේ? කර්මයේ විසින් පටිච්චසමුප්පාදයේ විසින් අරන් යන්නේ. ඊට පස්සේ ඔන්න යා ගිහින් උපදිනා නිරේ. මුඛාක් හරි සංසාරේ කර්මයකට. නිරේ ගිහලා ඉපදලා ඊට පස්සේ කැරකිලා එනවා. ඔන්න එනවා තිරිසන් ලෝකෙට. තිරිසන් ලෝකෙන් ඔන්න මිනිස් ලෝකෙට එනවා. දැන් අර දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවද? එකක්වත් නැහැ. එහෙනම් අපි කවුරුත් සක්විති රජ වෙලා ඉන්නේ නැති. ඊළඟ අපි කවුරුත් ඉන්නේ නැති. සියලු දෙනාම හැම ජීවිතයේදීම පිරිමි වෙනවද? නැහැ. සියලු දෙනාම හැම ජීවිතයකම කාන්තාව වෙනවද? නෑ. ඒක කවුද තීරණය කරන්නේ? ඒකත් කර්මයයි තීරණය කරන්නේ. දැන් අර ඍෂිදාසි රහත් මෙහෙණිගේ කතාව තියෙනවා ආත්ම භාව 7කට කලින් පුරුෂයෙක්. ඊට පස්සේ ජීවිතේ වරද්දගෙන නොමග ගිහිල්ලා තිරිසන් ආත්මේ නිරයේ ඉපදිලා අන්තිමට එක දිගටම ස්ත්‍රිය. ඊළඟට තියෙනවා සමහර ස්ත්‍රී ජීවිතෙන් ගැලවෙන්න විදියක් නැහැ. මොකද ඒකට ඇලුම් කරගෙන ඉන්නවා. ඒ ඇල්මට අනුකූලව උපාදාන වෙලා කර්මය හැදෙන්නේ. ඒකට ඇලුම් කරගෙන ඉන්නවා. මේකෙන් අපිට පේනවා මේ සංසාර ජීවිතය තුළ සමහර බ්‍රහ්ම ලෝකවල අපි කවුරුත් බඹලොව ඉන්නේ නැති. ඒකත් ඉවර වුණා. අපි කවුරුත් දිව්‍ය ලෝකවල ගත කරන්න ඇති. ඒකත් ඉවරයි. මේ කවුරුත් ඉන්නේ නැති මේ විසුණුහන්සලා මාලිගාවල් වල දැන් තියෙනවද? ඉවරයි. රජකම් කරන්න ඇති දැන් තියෙනවද? කොල්ලපත් අරගෙන හිඟා කකා යන්න ඇති පාරේ දැන් තියෙනවද? ආන්නෙම තමයි යන්නේ සංසාරේ. නමුත් අපි අපිට ආයේ සංසාරේ යන ලෑස්ති වෙනකොට ඔය ඔක්කොටම වුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. සංසාරේ යනවනම් නිරේ යන්න ලෑස්ති වෙන්න ඕන. තිරිසන් ලෝකේ යන්න ලෑස්ති වෙන්න ඕනේ. പ്രേත ලෝකේ යන්න ලෑස්ති වෙන්න ඕනේ. අපායේ වැටි මේක යන්න කැමති වෙන්න ඕනේ. එහෙම නැති යන්න ක්‍රමයක් නැහැ. සංසාරයෙන් අත්මිදින්න ඕන නම් යා ඉක්මනින්ම සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒක තමයි අපේ ජීවිතය අපි කරගත යුතු. බුදුරජාණන් වහන්සේ වදාළේ නැත්තම් මේක කේල් ගහක් පතුරු ගහනවා වගේ ඉවරයක් වෙන එකක් නෙවෙයි. මේක ඉවරයක් වෙන එකක් නෙවෙයි. අපි නුවණින් විමසලා අවබෝධ කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආශ්‍රිත පුතඥයා විඥාණය ගැන ප්‍රවටෙනවා 4 ආකාරයකින්.
මොකද්ද මේ විඥානය කියන්නේ? දැනීම. සරල විදිහට තේරුම් ගන්න එක. විඥානය කියන්නේ මොකද්ද? දැනීම. ඇහෙන් රූපයක් දකින්නකොට ඇහැයි රූපයයි සම්බන්ධ වෙනකොට හිතෙන් දැන ගන්නවා. ඒක තමයි විඥානය. දැන් හැමතිස්සෙම මේ ක්‍රියාකාරීත්වය තියෙන නිසා විඥානයේ ක්‍රියාකාරීත්වයෙන් බැහැර වෙච්ච අවස්ථාවක් නැහැ. එතකොට මේ විඥානය හට ගන්නවා 6 තැනක. ඇසේ හට ගන්නවා විඥානය. ඊළඟට කනේ හට ගන්නවා විඥානය. නාසයේ හට ගන්නවා විඥානය. දිවේ හට ගන්නවා විඥානය. කයේ හට ගන්නවා විඥානය. මනසේ හට ගන්නවා විඥානය. මේ විඥානය හටගත්තු නිසා. හැබැයි මේ හටගත්තේ මොන විඥානයක්ද? අවබෝධයකින් යුක්ත දැනීමක්ද හටගත්තේ අවිද්‍යාසහගත දැනීමක්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාව තුළ. අවිද්‍යාව කියන්නේ දුකක් තියෙනවා දන්නේ. මේක හට ගන්නවා තණ්හාවෙන් දන්නේ. තණ්හාව අනිත්‍යයි. තණ්හාව නැති කිරීමෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් දන්නේ. දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා දන්නේ. මොකක්වත් නොදැන ඇහෙන් ලෝක දිහා බලනකොට හට ගන්නවා විඥාණය, චක්කු විඥාණය අවිජ්ජාසහගතයි. හට ගන්නවා සෝත විඥාණය අවිජ්ජාසහගතයි. හට ගන්නවා ගහන විඥාණය අවිජ්ජාසහගතයි. දිවේ විඥාණය හට ගන්නවා අවිජ්ජාසහගතයි. කයේ විඥාණය හට ගන්නවා අවිජ්ජාසහගතයි. මනස විඥාණය හට ගන්නවා අවිජ්ජාසහගතයි. එතන ඉඳලා විඥාණය වැඩෙනවා. විඥාණය වැඩෙන්නේ මෙහෙමයි. ඇහැ රූපයයි විඥාණය එකතු වුණාම ඒකට මොකද්ද කියන්නේ? ස්පර්ශය. ස්පර්ශය ඇති වෙලානේ විඳින්නේ. එහෙනම් විදීම තුල විඥාණය ක්‍රියාත්මක වෙනවා. ස්පර්ශ නිසානේ අඳුනගන්නේ. එහෙනම් අඳුනා ගැනීම තුලත් විඥාණය ක්‍රියාත්මක වෙනවා. ස්පර්ශ නිසානේ චේතනා ඇති කරගන්නේ. එහෙනම් චේතනාව තුලත් විඥාණය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් විඥාණය කියලා කියන්නේ ප්‍රධාන භූමිකාවක්. විඥානයේ ප්‍රධාන පසුබිමක් හදනවා මේ පැවැත්මට. බුදුරජාණන් වහන්සේ වදාළ මේක ගහක් වගේ කියලා. ගහක එක එක පැති වලට වේදිලා මුල් ගිහිල්ලා හිට සාරේ උරාගෙන ගහ පෝෂණය කරනවා වගේ. ඇහෙන් රූපේ දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස ලබලා, හිතෙන් හිතා මදිද අපි දැන් කරගත්තු දේවල් ටික. දැන් තව දුරටත් අපිට යන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයට බැඳිලයි. මේ නිසා තමයි නුවණ තියෙන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න කොහොම හරි මහන්සියක් ගන්න ඕනේ. මේක ජීවිතයේ අවසාන ඉලක්කය වෙන්න බෑ. මේක පළවෙනි ඉලක්කය වෙන්න ඕනේ. අවසාන ඉලක්කය කරගත්තොත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බ වෙන්නේ නැහැ. ඒ කිව්වේ විසාකා, සුමනා, සුජාතා, බන්දුල, මල්ලිකා වෙලා ඔව් ඊළඟට හිරණ්‍ය, ස්වර්ණ, ගව, මහීස, රන් රිදී, ආභරණ, දැසි දස්සන් ලබාගෙන කෙලවර හම්බ වෙනවද උග? කවදාවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කොච්චර විරුද්ධද බලන්න මේ අදහස. උන්වහන්සේගේ ධර්මයේ විස්තර කරනවා අසුචි ටිකක් උනත් ගඳමයි කියනවා. බලන්න මේ ධර්මයයි මේක ඒක ගලපන්න පුළුවන්ද එතකොට? බලන්න එතකොට කොච්චර පරතරයක්ද? මේ නිසා මේ ධර්මයේ තුල පින්වතුනි හොඳට මතක තියාගන්න. හරියටම මේ සද්ධර්මය අවබෝධ කරලා සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණොත් මූලික ප්‍රශ්නේ ඉවරයි. බය වෙන්න දෙයක් නැහැ. ස්පියාගෙන මැරෙන්න පුළුවන්. මොකද ධර්මය අවබෝධ කරන්න බැරි ලෝකෙක යන්නේ නැහැ. යා උපදින්නේ කොහෙද? ධර්මය අවබෝධ කරන්න පුළුවන් තැනකමයි. ධර්මයේ තියෙන තැනකමයි. ඇයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළා ආර්ය සත්‍ය පිළිබඳ යම්කිසි අවබෝධයකින් යුක්තයි එයා. ආන්නේ නිසා ඒක වෙන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අන්න සෘතවත් ආර්ය ශ්‍රාවකයා. රූපේ වෙනස් වෙනකොට රූපේ අනිත්‍ය වෙනකොට කම්පා වෙන්නේ නැහැ. වේදනාව වෙනස් වෙනකොට වේදනාව අනිත්‍ය වෙනකොට සංඥා වෙනස් වෙනකොට සංඥාව අනිත්‍ය වෙනකොට කම්පා වෙන්නේ. සංස්කාරත් එහෙමයි විඥානෙත් එහෙමයි. දැන් අපි ගමු ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක්කිනා
අන්න සමාධිය දිනු කරනකොට උන්ට සමාධිය නැතු යනවා. දැන් මෙයා කම්පා වෙන්න පටන් ගත්තොත් එයා ධර්ම මාර්ගය ඉස්සරහට යයිද? නෑ. ඇයි? එයා දන්නා මේ වෙනස් වෙන ලෝකයක් තුලයි මේවා දියුණු කරන්න තියෙන්නේ. හැබැයි මේක එයා කරන්න ඕනේ අවබෝධයෙන්ම. පින්වතුනි විශ්වාස කරන්න තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නෙවෙයි. මොකද්ද විශ්වාස කරන්න තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදෙන්නේ පංච උපාදානස්කන්ධේ තමයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශ්වාස කිරීම තුළ පංච උපාදානස්කන්ධෙන් නිදහස් වෙන්න ඕනේ ශක්තිය ලැබෙනවා. ඒ කියන්නේ අපි විශ්වාස කරන්න ඕනේ ධර්මය. ඔබට මතක ඇති තේර ගාථාවල තියෙනවා එක රහතන් වහන්සේ නමක් රහත් වෙන්න ඉස්සර වෙලා තමන්ගේ ජීවිතයට සිද්ධ වෙච්ච මහා කලබගෑනියක් ගැන කියලා. මහා අකරතැබ්බයක්. ඔන්න දැන් මේ භාවනා කරන කෙනා අමුසෝහනට ගියා අසුබි වඩන්න. ඉතින් අසුබ වඩන්න අමුසෝහනට යන්නේ මොකද? තමන්ගේ හිතේ රාගය ඇති වෙන බව දන්නා. මේක ප්‍රහාණය කරන්න හොඳ නිමිත්තක් ගන්න, අසුබ නිමිත්තක් ගන්න තමයි අමුසෝහනට මේ ස්වාමීන් වහන්සේ වැඩියාම අමුසෝහනේ මලකුණක් තිබුණා. උඩු බැල්ලෙන් තිබිච්ච මලකුණක් තිබ්බා. මේ මලකුණේ කටින් ගලනවා ඕජා. නාහින් ඕජා ගලනවා. ඇස් වලින් ඕජා ගලනවා. කන් වලින් ඕජා ගලනවා. නව ద్వාරෙන් ඕජා ගලනවා. පණු සිලිසිලි ගාලා උතුරනවා. ඉතින් බලාගෙන හිටියා. මෙන්න වෙච්ච වැඩි රාගෙ හට ගන්න ගත්තා. ඔන්න බලන්න හිතේ ස්වභාවය. හිත කියන්නේ නොමග යනකට සීනකින්වත් හිතන්න බැරි තරම් වෙනස් වෙලා අකුසලයට බර වෙනකට හැරෙනවා. රාගෙ හට ගන්න ගත්ත මේ ස්වාමීන් වහන්සේට ඉද්ධිපාද නොතිබුණා නම් සතර සතිපට්ඨාන 100 පිටුවා ගන්න මේ වෙලාවේ අසමර්ථ වුණා නම් තවම සංසාරේ. අයි ඒ රාගේ මේ මලකුණක් දැක්කම රාගේ ඒ විදිහට හට ගන්නවා නම් කෙනෙක් මොකද කරන්නේ? එහෙනම් යා තීරණයකට එනවා මට බෑ මේ වැඩේ. මට බෑ මේ ධර්මයේ හැසිරෙන්න. මම මහා අවාසනාවන්තයෙක්. මම මෙච්චර උතුම් ශාසනයක මහාන වෙලා මෙච්චර පිරිසිදු ධර්මයක් හම්බ වෙලා මම මේ හිත දියුණු කරන්න මම මේ කැලේට ආවා. මම මේ සෝනට මේ මලකුණකට මට මෙහෙම රාගය ඇති වෙනවා නම් මෙයා මොකද කරන්නේ එහෙනම්? සිවුරු ඇරලා යනවා. වීරිය නොතිබුණා නම්. ධර්මයේ විශ්වාස නොකොට හිත වැටුණා නම් සිවුරු ඇරලා යනවා. අන්න බලන්න යා විශ්වාස කළේ හිත නෙවෙයි. මොකක්ද විශ්වාස කළේ? දැන් අපිට තේරෙන්නේ නැහැ කෙනෙකුගේ හිතකට කොහොම වේද කියලා. දැන් අපි මලකුණු බලන්න ගිහිල්ලා තියෙනවා මමත් ගිහිල්ලා තියෙනවා මලකුණු බලද්දී පුදුම විදිහට ජීවිතේ එපා වෙනවා. නමුත් ඒ වගේ ඉතින් අපි ඔය යන්නේ ඔය විශ්වවිද්‍යාලයකට මලකුණක් බලන්න යන්නේ. ඒ කාලේම නෙමෙයි අමුසෝනකට ගිහිල්ලා කුණු වෙච්ච පණෝ සිලිසිලි ගාලා උතුරන මල කඳක් දකිද්දී එයාට රාගය අවිස්සෙනවා කියන එකට එයාගේ හිත බලන්න චුට්ටක් හිතලා බලන්න. මොන වගේ කම්පනයක් හිතට එන්නේ නැද්ද? නමුත් එයා ඉල්ලලා හිටියා. මොකේද? ධර්මයේ ඉල්ලලා හිටියා. අන්න වාසිය. ධර්මයේ ඉල්ලලා හිටියා ආතරින් නැතුව. එයා මොකද කළේ? ඒ දේශනාවේ තේරතේරී ගාතාර ඒ අමානුවෙන්දුට රහතන් වහන්සේලා පොතේ තියෙනවා ඒක. එයා කියනවා බතක් කිදින වෙලාවට එයා කොච්චර ෂොක් එකක් මේ හිතට වදින්නේ නැද්ද? බතක් කිදින වෙලාවකට එයා එතනින් ඉවත් වුණා කියනවා. ඒ කියන්නේ කොච්චර වෙලාවක්ද? පැය භාගයක් වගේ. බතක් කිදින් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ වෙලාව යා වාඩි වෙනකොට කොහොම හිතාගෙන වාඩි වෙන්නේ නැද්ද? ඒ සුළු කාලය තුල ඒ රාගී ප්‍රහාණය කළා අරහත්ත්වයටපත් වුණා. බලන්න මේ ඇවිස්සිච්ච එක අනිත් පැත්තට හරවගත්තේ මොකක් විශ්වාස කළාද? ධර්මයේ විශ්වාස කළා. එහෙනම් අපි විශ්වාස කරගෙන යන්න තියෙන්නේ තමා හෝ මේ ලාමක හිත හෝ මේ හිතේ ඇති වෙන කෙලෙස් හෝ නොවේ. අපි විශ්වාස කරගෙන යන්න ඕනේ මොකද්ද? ධර්මයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි විශ්වාස කරගෙන යන්න ඕනේ.
මෙන්න මේ ආර්ය මාර්ගයේ විශ්වාස කරගෙන යන එකේ නාල්ල ගන්නවා ධර්මයේ. අන්න ඒකයි තියෙන ධර්මයේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටිය අනුරාධපුරයේ හොඳට වැඩුවා අට්ටික සංඥාව. අට්ටික සංඥාව කිව්වේ අටසකිල්ල. දැන් මෙයා යනවා අනුරාධපුරේ පින්ඩපාති වඩිනවා. වඩනකට දැන් ඔන්න දැන් යාගේ අටසකිල්ලක් ඇවිදිනවා වගේ මෙයා හිතින් බලාගෙන දැන් පින්ඩපාත යන හොඳ 100 පිටුවාගෙන. ගෙදරක නෝන කෙනෙක් රණ්ඩු වල්ලලා ගෙදරින් පිටත් වෙලා යනවා. දැන් මෙයා යනවා හොඳට සැරසිලා යනවා. යන්නකට දැක්ක මේ තරුණ පෙනුම තියෙන ස්වාමීන් වහන්සේ නමක් බොහොම සංසුන් යනවා. දැකලා මෙයා මොකද කළේ? බැලුවා. බල්ල මේ ස්වාමීන් වහන්සේ දිහා බලලා ඒ ස්වාමීන් වහන්සේ බලයි කියලා හිතලා හයියෙන් hina වුණා. ස්වාමීන් වහන්සේ ඔළුව උස්සලා බැලුවා හරවලා. ස්වාමීන් වහන්සේට පේනවා ඇට සැකිල්ලක් හිකි හිකි ගානවා. ඇට සැකිල්ලක්. ඒක දැක්ක උන්වහන්සේට මෙතනත් ගන්න දෙයක් නැහැ. එතනත් ගන්න දෙයක් නැහැ. දෙපැත්තම ඇල්ම නොකළ යුතු දෙයක් කියලා ඒ අවිදින ගමන් රහත් වුණා. දැන් යාගේ ස්වාමියා දැන් හොයනවා මේ නෝනා. යනකට අර ස්වාමීන් වහන්සේ හම්බ වුණා. ස්වාමීන් වහන්සේ මෙයින් ගියාට කාන්තාවක්. කාන්තාවක් දැක්කේ නැහැ කිව්වා. කවුරු ඇටසැකිල්ලක් නම් ඉනා වුණා මතකයි කිව්වා. අන්න බලන්න අවබෝධي. හරි පුදුම එකක් නේ. ජීවිතේ විනිවිද දකින්න පුළුවන් ධර්මයක් නෙමේක. මේ ධර්මයේ එහෙනම් අපිට විශ්වාස කරන්න තියෙන ධර්මයමයි. මේ ලෝකේ වෙන කිසිම දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුමුවින් පිටවෙච්ච දෙයක්. කොයිතරම් පරම පිරිසිදු දෙයක්ද? ජීවිතේ කොයිතරම් අවබෝධයක් කරා යන්න ඕන දෙයක්ද? අපිට පින්වතුනි මේ හඬ ශෝක කර කර වැළපි යන ජීවිතේ මේ ජීවිතයට විතරක් සීමා කරගත හැකි ඉස්සරහට ගෙනියන්න නැතුව මේ ජීවිතේදී මාර්ගඵල අවබෝධයක් ඇති කරගත්තොත් ඉස්සරහටත් මේක මේ තොවිල කරගහගෙන යන්නේ නැතුව මේක ඉවර කරගත හැකි මේ ජීවිතේදී නියම විදිහට අපි කවුරුත් ධර්මයේ හැසිරුණොත් සීල සමාධි ප්‍රඥා පුරුදු කරගත්තොත් ඉතින් ඒකට අර උමනා කරන්නේ පැහැදිලි අවබෝධයක පිහිටලා පැහැදිලි ඉලක්කයක පිහිටලා පැහැදිලි මගක පිහිටලා මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න. ඉතින් මේ නිසා දැන් අපිට පුළුවන් වුණොත් අපිට පුළුවන්කම අපි ඇති කරගත යුතුයි. පංච පාදානස්කන්ධයෙන් නිවැරදිව අවබෝධ කරන්න කවුරුවත් දැන් ඔබ දන්නවා ඇති දැන් ඔය කියපු කාරණු වලින් කවුරුවත් නිකම්ම නිකන් ලෙස්සලා ගිහිල්ලා නිවන් අවබෝධ කළේ නෑ. විශාල මහන්සියක් අරන් අසාමාන්‍ය නුවණක් තියෙන මහා පුණ්‍යවන්ත පිරිස් ඉඳලා තියෙනවා. බොහොම සුළු දෙයකින් අරහත්ත්වයටපත් වෙනවා. සමහර අවුරුදු 7 චූටි බබාලා ඉඳලා තියෙනවා. මහාන කරපු ගමන් උදේ මහාන කළා හවස රහත් වෙච්ච. අවුරුදු 7 චූටි දරුවෝ. ඉතින් ඒ නිසා එහෙම ඉතින් මහා පින්වන්ත ඉඳලා තියෙනවා ටික දෙනෙක්. දැන් අනිත් සියලු දෙනාම විශාල වෙහෙසක් මහන්සියක් අරගෙන තමයි මේක කරන්න තියෙන්නේ. අදිෂ්ඨානයක් අරගෙන මේ ධර්ම මාර්ගය යන්න මම කියන්නේ ඒකයි. මේකෙදි අපිට වෙන්නේ මේකේ පින්වතුනි අපිට වෙන්නේ වැරද්ද මේකයි. අපි මේ ධර්ම මාර්ගයේ යද්දී හිත පුරිහිනකට අපි වැටෙනවා. එහෙම වෙන්නේ නැද්ද? ඊට පස්සේ අපිම තීරණයකට එනවා අපිට මේ වැඩේ හරියන්නේ නැහැ. මේක අපිට පිම්මදි මේ ජීවිතේ කොහොම කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. ඒම හිතන්න අපි ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවද පස්සට යනවද? පස්සට. ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් අපි කවුරුත් කල්පනා කරන්න තියෙන්නේ එහෙම නෙවෙයි. විශ්වාස කරන්න තියෙන්නේ ශ්‍රී සද්ධර්මයමයි. ආර්ය ශ්‍රාංගික මාර්ගෙමයි. දැන් බලන්න අර ස්වාමීන් වහන්සේ හොඳ සිදුවීමක් ඒක. ඒ කියන්නේ මේ වෙලාවේ කොච්චර හොඳට කල්පනාව 100 පිට දැන් අයෝනිසෝ මනසිකාරින් අරක සිද්ධ වුණේ. අර මලකුණ දිහා බලාගෙන හිටියා 100 මිස්සලා ගියා. මොකක් හරි වෙලා ඒ වෙලාව 100 පිටව ගන්න බැරුව ගියා. ඊට පස්සේ මොකද වුනේ? වැරදි විදියට හිතන්න ගත්තා. රාගය ඇවිස්සුනා. දැන් මේ වාසනාව කියන්නේ මේ ස්වාමීන් පඩ් ගාලා හිතුවා මේකේ වැඩි වැරදි. මොකද කළේ? ආය 100 පිටුවා ගත්තා. යෝනිසෝ මනසිකාරය පිටුවා ගත්තා. සතර සතිපට්ඨාන වඩන්න ගත්තා. ධර්ම මාර්ගේ වැඩිලා ගියා.
ඉතින් මේකෙන් අපිට පේනවා මේ ධර්ම මාර්ගයේ මයි විශ්වාස කරන්න තියෙන්නේ. බාහිර කිසි දෙයක් නෙමෙයි විශ්වාස කරන්න තියෙන්නේ ධර්මයමයි. ඒකනේ බුදුහාමුදුරු දේශනා කළේ ධර්මයේ දකින්න මාව දකින්න. ඒක හරියටම හරිනේ. වෙන කිසිම ක්‍රමයකට අපිට බුදුරජාණන් වහන්සේව දකින්න බෑ. දැන් අපිට පැහැදිලිව පේන මේ දේශනාවල් අහනකොට කෙලෙස් සහිත කෙනෙකුට නම් මේ ධර්මය කියන්න පුළුවන්ද? කෙලෙස් සහිත කෙනෙකුට කියනවා කියලා හිතන්නත් බෑ. කෙලෙස් සහිත කෙනෙකුට මේවා කියන්න පුළුවන් නම් එහෙනම් අපිට අනිත් අයගෙනුත් ඒක අහන්න ලැබෙන්න ඕන. කෙලෙස් සහිත ලෝකෙන් අහන්න ලැබෙන්නේ නැහැ මේක. මේක නිකලෙස් මුනිවරයෙකුගේ හදවතේම පැන නගින එකක්. අන්නේ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි පුරුදු කරලා දියුණු කරගන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න අපට පිහිට මොකක්ද? ධර්මයමයි පිළිසරණ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මදීපා ධම්මසරණ. ධර්මයේ දූපත කරගන්න. දැන් සංසාරේ සාගරේ නම් අපි වැටිලා ඉන්නවා නම් පීනන්න කියන්නේ කොයි පැත්ත බලාගෙනද? ධර්මයේ පැත්ත බලාගෙන. ධර්මයේ